නිෂ්පාදනය පිරිවැය වෙළඳපොළ ව්‍යුහය සහ සාධක වෙළඳපොළ කියන ආර්ථික විද්‍යාවේ 4 වෙනි පාඩමේ 3 වෙනි වීඩියෝව. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයේ කෙටි කාලීන සහ දිගු කාලීන හැසිරීම මොන වගේද කියලා බලන එක. හොඳයි අපි මම මුලින්ම සඳහන් කරන්න ඕන ඔබ අද නම් පළවෙනි වතාවට මේ වීඩියෝ සමග සම්බන්ධ වෙන්නේ. ඔබගේ අරගෙන මේ පාඩම ඉගෙන ගැනීම නම් පළවෙනි වීඩියෝව බලලා දෙවෙනි වීඩියෝව බලලා මේ වීඩියෝ සමග එකතු වෙන්න. ඒ වගේම වීඩියෝස් බලනකොට ස්කිප් කරන්නේ නැතුව කොලයක් පැන අතේ තියාගෙන නිබන්ධනයේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ යටතේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒ පිළිවෙලට වැඩේ කරන්න. එතකොට අනිවාර්යයෙන්ම නියත වශයෙන් ඔබට මේ පාඩම හොඳට ග්‍රහණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. හොඳයි එහෙනම් අපි වැඩි කතාවක් නැතුව අද කෙලින්ම පාඩමට යමු. අද අපි කතා කරන්නේ කෙටි කාලීන සහ දිගු කාලීන නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන්. මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඔබ දන්නවා වර්ග කර අපි කාල දෙකකට ඒ භාවිතා කරන යෙදුම් පදනම් කරගෙන එකක් තමයි කෙටි කාලය අනිත් එක දිගු කාලය. ඔබ දන්නවා කෙටි කාලයේදී භාවිතා කරන යෙදුම් වර්ග දෙකක් ඒ තමයි ස්ථාවර යෙදුම් සහ විචල්්‍ය යෙදුම්. ඒ වගේම දිගු කාලයේදී සියලු යෙදුම් විචල්්‍ය යෙදුම් කියන මෙන්න මේ පළවෙනි වීඩියෝව අනිවාර්යයෙන්ම බලලා ඉන්න ඕනේ මේ කෙටි කාලය සහ දිගු කාලය අතර තියෙන වෙනස්කම් හඳුනා ගැනීම සඳහා. දැන් නම් අපි මුලින්ම බලමු කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. මේක ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය, අනිත් එක දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. ඊළඟට කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල අපිට දැක ගන්න පුළුවන් පිරිවැය වර්ග මොනවද? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල අපිට දැක ගන්න පුළුවන් පිරිවැය වර්ග මොනවද? ඔබ දන්නවා කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් භාවිතා කරනවා. ඒ වගේම විචල්්‍ය යෙදවුම් භාවිතා කරනවා. එහෙනම් ස්ථාවර යෙදවුම් වලට අදාළව ස්ථාවර පිරිවැයක් දැක ගන්න පුළුවන්. ස්ථාවර යෙදවුම් වලට අදාළව ස්ථාවර පිරිවැයක් දැක ගන්න පුළුවන්. ඒකට කියමු total fixed cost. ලියමු ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැයක් තියෙනවා. total fixed cost. අපි මෙතන ගමු යෙදවුම් කියලා. නිමෝමත් එක තමයි පිරිවැය සම්බන්ධ වෙන්නේ. නිමෝම Q කියලා ගමු. ඊළඟට විචල්්‍ය යෙදවුම් වලට අදාළ පිරිවැය තමයි විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය TVC. ඊළඟට මේ දෙක පිරිවැය දෙක එකතු වුණාට පස්සේ අපි කතා කරනවා මුළු පිරිවැය ගැන. මුළු පිරිවැයක් තියෙන. මුළු පිරිවැය total cost. ඊළඟට අපිට ඕනම් ගණනය කරන්න පුළුවන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය average variable cost. ඊළඟට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගණනය කරගන්න පුළුවන්. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මෙතන average fixed cost. මෙතන average variable cost. ඊළඟට සාමාන්‍ය මුළු පිරිවැය ගණනය කරන්න පුළුවන්. සාමාන්‍ය මුළු පිරිවැය ATC average total cost. ඊළඟට ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්. නිමෝම එක ඒකකයකින් වැඩි කරනකොට මුළු පිරිවැයට එකතු වන ප්‍රමාණය ආන්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි දැනගන්න ඕනේ ඊගාවට මේ ස්ථාවර පිරිවැය සංරචක මොනවද? විචල්්‍ය පිරිවැය සංරචක මොනවද? ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරලා ස්ථාවර පිරිවැය කියලා කියන්නේ මේ ස්ථාවර යෙදුම් වලට අදාළ පිරිවැය. ක්‍රමක්ෂය ගාස්තු. ඒ කියන්නේ ස්ථාවර ප්‍රාග්ධන මේ ප්‍රාග්ධන උපකරණ භාවිතා කිරීම නිසා ආයතනයට දැරීමට සිදුවන පිරිවැය. ඒවා භාවිතය සමග ගෙවිලා යනවා. එතන ඒ ගෙවිලා යන ඒවා නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වෙන් කිරීමක් කරන්න ඕන. අන්නේ වෙන් කරන එක තමයි ක්‍රමක්ෂය ගාස්තු කියලා කියන්නේ. නැත්නම් ආර්ථික ශ්‍රය කියලාත් කියනවා. එතන මේ ආර්ථික ශ්‍රය ගණනය කරන්නේ වසර මුල ප්‍රාග්ධන තොගයේ වටිනාකමෙන් වසර අග ප්‍රාග්ධන තොගයේ වටිනාකම අඩු කරාට පස්සේ ආර්ථික ශ්‍රය ගණනය කරගන්න පුළුවන් ක්‍රමක්ෂය ගාස්තු. ඒ වගේම මේ ස්ථාවර පිරිවැය තව ප්‍රධාන සංරචකයක් තමයි ප්‍රාමාණික ලාභය. ව්‍යවසායකයා ව්‍යවසායකාරයෙන් නිරත වීම වෙනුවෙන් බලාපොරොත්තු වන අවම සාමාන්‍ය ලාභ ප්‍රමාණය මේ ප්‍රාමාණික ලාභය කියලා කියනවා. එතන මේ ප්‍රාමාණික ලාභය ස්ථාවර පිරිවැය කොටසක්. අපි මුල වීඩියෝ වල කතා කරා ඒක වක්‍ර පිරිවැයක් කියලා. ප්‍රාමාණික ලාභය වක්‍ර පිරිවැයක් වෙනවා. ඒ වගේම මෙතන ස්ථාවර පිරිවැය කොටසක්. ඊළඟට කොන්ත්‍රාත් පදනම මත කියන්නේ නිෂ්පාදනය සමග සම්බන්ධ නොවන කොන්ත්‍රාත් පදනම මත බඳවාගත්තු සේවකයන්ගේ වැඩ කළමනාකරුවන් වෙන්න පුළුවන්, අධ්‍යක්ෂකවරු වෙන්න පුළුවන්, ආයතනයේ මුරකරු වෙන්න පුළුවන්, මොවුන්
නිෂ්පාදනය සමග සම්බන්ධ වෙන්නේ නිෂ්පාදනය කළත් නොකළත් මොහොතේ කියවන වැටුප එකයි කියලා හිතන්න. ඒතර ඒ වගේ අයගේ වැටුප ස්ථාවර ස්වරූපයක් ගන්න ඒවා ස්ථාවර පිරවැය සංරක්ෂක. ඊට අමතරව දේපොළ බදු ඊළඟට වරිපණම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට රක්ෂණ ගාස්තු මේ වගේ දේවල් අපි කියනවා ස්ථාවර පිරවැය සංරක්ෂක කියලා. right ඔන්න එහෙනම් ස්ථාවර පිරවැය කියන්නේ ඒවා. ඊළඟට අපි යමු විචල්්‍ය පිරවැය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ගන්න. විචල්්‍ය පිරවැය කියලා කියන්නේ ආයතනයේ නිමවුම් බිහි කරනකොට වැඩි වෙන පිරවැයක් වැඩි වෙනවා නම් අන්න ඒකට කියන විචල්්‍ය පිරවැය. නිමවුමත් සමග වෙනස් වන පිරවැය. ස්ථාවර පිරවැය නිමවුමත් සමග වෙනස් නොවන පිරවැය. උදාහරණයක් ආයතනයේ ඇඟලුම් නම් නිෂ්පාදනය කරන්නේ ඇඟලුම් ඒකක සංඛ්‍යාව වැඩි කරනකොට ඒ ඇඟලුම් සඳහා දරන්න වන රෙදි ප්‍රමාණය, බොත්ත ප්‍රමාණය, නූල් ප්‍රමාණය අපි කියන අමුද්‍රව්‍ය පිරවැය වැඩි වෙනවා. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් දරන්න වෙනවා. එතකොට අමුද්‍රව්‍ය වැඩියෙන් දරනකොට අමුද්‍රව්‍ය පිරවැය වැඩි වෙනවා. විදුලි ගාස්තු වැඩි වෙනවා. ඊට පස්සේ කෑලි පදනම මත ඒ නිෂ්පාදනයත් සමග වැටුප් තීරණය වන සේවකයන්ගේ කෑලි පදනම මත කියලා හිතමු. එක ඇඳුමක් මෙවුවට පස්සේ ආට රුපියල් 100ක් ලැබෙනවා. දෙයක් මෙවුවට පස්සේ 200ක් ලැබෙනවා. අන්න ඒ වගේ කෑලි පදනම මත බඳවා ගන්න මේ නැත්තම් නිෂ්පාදනයේ මත තීරණය වන වැටුප් පදනමක් මත බඳවා ගන්න සේවකයන්ගේ වැටුප් ඒ වගේ දේවල් අපි විචල්්‍ය පිරවැය කියලා හඳුනා ගන්න පුළුවන්. මොකද නිෂ්පාදනයේ වැඩි වීමත් සමග ඒවත් වැඩි වෙන නිසා. ඔන්න ඒව තමයි විචල්්‍ය පිරවැය සහ ස්ථාවර පිරවැය සංරක්ෂක. ඒතර දැන් අපි බලන්න යන්නේ කෙටි කාලයේදී මෙන්න මේවායේ හැසිරීම කොහොමද කියන එක සම්බන්ධයෙන්. අපි සාමාන්‍ය උදාහරණයක් ගමු. ආයතනයේ නිමෝම 0 1 2 3 4 5 6 ආදී ලෙස ගන්නකොට ස්ථාවර පිරවැය වෙනස් වෙන්නේ හැමදැනම 60යි විගමු 60ක් කියලා 60 ආදී ලෙස තියෙනවා. විචල්්‍ය පිරවැය නිමවුමක් කරන්න නැත්නම් විචල්්‍ය පිරවැයක් නැහැ. අපි හිතමු එකක් නිෂ්පාදනය කරනකොට විචල්්‍ය පිරවැය 30ක් ගියා. දෙකක් නිෂ්පාදනය කරනකොට 50ක් ගියා. ඊළඟට තුන්වෙනි එක නිෂ්පාදනය කරනකොට මුළු විචල්්‍ය පිරවැය මේ එක දෙක සඳහා මුළු විචල්්‍ය පිරවැය 30යි ඊළඟට 50යි ඊළඟට අපි හිතමු මෙතන 60යි ඊළඟට 80යි ඊළඟට 120යි 180යි කියන හිතලා සංඛ්‍යා ටිකක් දැන් අපි බලමු මුළු පිරවැය. මේ තමයි ස්ථාවර පිරවැය, මේ තමයි විචල්්‍ය පිරවැය. අපි මේ දෙක එකතු කරලා ගමු මුළු පිරවැය. කොහොමද නම් මුළු පිරවැය ගන්නෙ? TFC ධන TVC. TFC ට TVC එකතු කරලා. ඕනේ නම් අපිට පුළුවන් ATC ගුණ කිරීම Q. ATC ගණනය කරලා පස්සේ ATC Q ගෙන් ගුණ කරලා පස්සේ මේක හොයා ගන්න පුළුවන්. එහෙනම් මෙතන මේ දෙක එකතු කරලා පස්සේ උත්තරේ මෙතන 60යි. ඊළඟ මෙතන 90යි. මෙතන 110යි. මෙතන 120යි. මෙතන 140යි. මෙතන 180යි. මෙතන 240ක් කියලා. ඊළඟ AFC සාමාන්‍ය ස්ථාවර පිරවැය. ඒක හොයන්න පුළුවන් TFC බෙදන්න Q ගේ. TFC බෙදන්න Q ගේ. නැත්නම් තව විකල්ප ක්‍රමයක් තමයි ATC ගෙන් අඩු කරන්න පුළුවන් ABC. ATC ගෙන් ABC අඩු කරන්න පුළුවන්. මුළු පිරවැයේ මුළු විචල්්‍ය පිරවැය අඩු කරලා පස්සේ මේක ගන්න පුළුවන්. එහෙනම් මේක බලමු අපි මෙතන සාමාන්‍ය ස්ථාවර පිරවැය 60 බෙදීම බිඳු අනන්තයෙන් නම් අනන්තයක් අපිට ප්‍රස්තාව ලබා කරන්න බෑ. අනික අනන්ත පිරවැයක් අපිට දෙක ගන්නත් බෑ සාමාන්‍යක. ඒ නිසා මෙතන ප්‍රායෝගික වෙමු අපි. මෙතන එක කෙල්ලක් දාන්න. ඊළඟට ස්ථාවර පිරවැය 60 බෙදීම එක 60යි. ඊළඟට 60 බෙදීම දෙක 30යි. ඊළඟට 60 බෙදීම තුන 20යි. ඊළඟට 60 බෙදීම 4 15යි. 60 බෙදීම 5 12යි. 60 බෙදීම 6 10යි. ඉතින් මෙන්න මෙහෙම මේකේ විශේෂත්වයක් තියෙනවා. ආයතනයේ සාමාන්‍ය ස්ථාවර පිරවැය නිමවම වැඩි කරනවත් සමග අඩු වෙනවා. එන්නෙන්න අඩු වෙනවා. නමුත් කෙටි කාලයේදී කවදාවත් සාමාන්‍ය ස්ථාවර පිරවැය බිඳුවක් වෙන්නේ නැහැ. මෙයාගේ බිඳුවක් නොවේ. ඕනෑම නිමවම මට්ටමකදී මේක බිඳුවක් වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් වැදගත් මතක තබා ගත යුතුයි. අපි වක්‍රත් එක්ක තියෙන සම්බන්ධයක් අදා ගන්නකොට මේක වැදගත් වෙනවා.
ඊළඟට සාමාන්‍ය විචල්්‍ය පිරවැය ගණනය කරන්න පුළුවන් මූලික වශයෙන් TVC බෙදන්න Q ගෙන් නැත්නම් අපිට පුළුවන් ATC ගෙන් අඩු කරන්න AFC ගෙන් AFC අඩු කරන්න පුළුවන්. එහෙනම් විචල්්‍ය පිරවැය බෙදන්න නැහැ. ඉතින් කැලක් ගහමු අපි 30 බෙදීම 1 30යි ඊළඟට 50 බෙදීම 2 25යි 60 බෙදීම 3 20යි 80 බෙදීම 4 නැවත 20යි 120 බෙදීම 5 120 පහෙන් බෙදුවම අපි බලමු 20 100 පහෙන් බෙදුවම 20යි 20 පහෙන් 24යි 24ක් ගන්න පුළුවන් 180 6න් බෙදුවම 30ක් කියලා. එහෙනම් මෙන්න සාමාන්‍ය විචල්්‍ය පිරවැය ගණනය කරන ආකාරය. ඊළඟ සාමාන්‍ය මුල පිරවැය ගණනය කරන්න පුළුවන් TC බෙදීම Q. ඊට වඩා පහසු ක්‍රමයක් තියෙනවා AFC ට එකතු කරන්න AVC. AFC ට AVC එකතු කරන්න. එතකොට අපිට සාමාන්‍ය මුළු පිරවැය ගණනය කරගන්න පුළුවන්. මේ දෙක එකතු කරමු 90යි මෙතන 30යි 25යි 55යි මෙතන 40යි අනුවයි ඊළඟට 55යි මෙතන 40යි මෙතන 35යි ඊළඟට මේ දෙන ගමු 36යි 36යි මෙතන 40යි කියලා එනවා. අපි මෙන්න මෙතන පොඩ්ඩක් ලොකු වගයක් ගමු. එතකොට අපි අඳින ප්‍රස්ථාර ටිකක් හොඳට ගන්න පුළුවන්. අපි මෙතන ගමු 180යි මෙතන ගමු 240ක් 240ක් ගමු. එතන මෙතෙන්ට එනවා 240ක් ගත්තට පස්සේ මෙතෙන්ට එනවා TC 300ක් එනවා. AFC ට බලපෑමක් නැහැ. මෙතන 240 60න් බෙදුවම මෙතන 40ක් එනවා. 40ක් එනවා. එතන මෙතන 60ක් එනවා. එතන අපිට ප්‍රස්ථාර ටිකක් පැහැදිලිව ගන්න පුළුවන්. ඊළඟට ආන්තික පිරවැය අපිට ගණනය කරන්න පුළුවන් ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q කියලා. ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q ආන්තික පිරවැය ගණනය කරගන්න පුළුවන්. එතකොට ආන්තික පිරවැය නැත්නම් මෙතනම විශේෂයෙන් මතක තබා ගන්නවා ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q කිව්වත් ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q කිව්වත් එන්නේ ආන්තික පිරවැය. එහෙනම් අපි බලමු ඩෙල්ටා TVC ඩෙල්ටා TVC මෙතන 30යි අපිට ගන්න පුළුවන් මෙතන කිංගම මෙතන 30යි ඊළඟට මෙතන වෙනස 20යි මෙතන වෙනස 10යි මෙතන වෙනස නැවත 20යි මෙතන 40යි මෙතන 120යි 120ක් කියන වෙනස ඩෙල්ටා Q ගේ වෙනස නිතරම 1යි මෙතන ඩෙල්ටා Q ගේ වෙනස 1යි එහෙනම් අපිට ගන්න පුළුවන් 30 බෙදීම 1 30යි මෙතෙන්ට ගමු ඕනම් මෙතන අතර ලකුණු කරන්නත් පුළුවන්. නමුත් මෙතන ඉරියව්ව ගන්න මෙහෙම ලකුණු ගන්නත් ඒක වැරදි නෑ. 20 බෙදීම 1 20යි. 10 බෙදීම 1 10යි. 20 බෙදීම 1 නැවත 20යි. 40 බෙදීම 1 40යි. 120 බෙදීම 1 120යි කියන ඔබ බලන්න මෙන්න මෙතන තියෙන වෙනසත් 30යි 20යි 10යි 20යි 40යි 120. එතන මේ තුන නිරූපණය කරන්නේ ඩෙල්ටා TC තුන නිරූපණය කරන්නේ ඩෙල්ටා TVC මේ TVC තුල මුළු පිරවැය තුල වෙනසින් නිරූපණය කරන්නේ මුළු විචල්්‍ය පිරවැය තුල වෙනසින් නිරූපණය කරන්නේ ආන්තික පිරවැය. එතකොට ඒක තව ඔබ අවබෝධ කරගත යුතු තවත් විෂය කරුණක් වැදගත් ස්ථානයක් බහුවර්ණ ප්‍රශ්න සඳහා වැදගත් වෙනවා. එහෙනම් මෙන්න මේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන කෙටි කාලීන පිරවැය ගණනය කරන ආකාරය සමීකරණ සහිතව මේ කෙටි කාලීන පිරවැය ගණනය කරන ආකාරය තමයි අපි දැන් මේ දැක්ුවේ. දැන් ඊළඟට අපි බලන්න කොහොමද මේවා වක්‍ර අඳින්නේ කියලා. වක්‍ර වෙන වෙනම අඳින්නේ කොහොමද? ඒ වගේම වක්‍ර එකට ඇඳලා ඒව අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. මුලින්ම අපි අඳිමු TVC TFC මම මෙන්න මේ ආකාරයට අඳින්න. මේ පැත්තට ගමු පිරිවැය, මේ පැත්තට ගත්තා නිමෝම. නිමෝම 6 3
1 2 4 5 ඒ වගේම මෙතන 20 40 60 80 කියලා ගන්න. එතන TFC ගේ හැඩය බිඳුවේදී බිඳුවයි බිඳුවේදී 60යි බිඳුවේදී 60යි එකේදීත් 60යි දෙකේදී 60යි තුනේදී 60යි හතරේදී 60යි පහේදී 60යි හයේදී. මෙන්න මේක තමයි TFC ගේ හැඩය. මුළු ස්ථාවර පිරවැය හැඩය. මුළු ස්ථාවර පිරවැය තිරස් අක්ෂයට සමාන්තර වෙන්නේ. මෙන්න මේ තිරස් අක්ෂයට සමාන්තර වෙන්නේ. නිමව බිඳුවේදී කිසියම් පිරවැයක් තියෙනවා. ඒක තමයි මුළු ස්ථාවර පිරවැය කියලා කියන්නේ. ඊළඟට අපි යන් කතා කරන්නේ TVC ගැන. TVC ගේ හැඩය. TVC ගේ හැඩය මෙතන Q කියලා ගමු 3යි 1 2 3 4 5 6. TVC ගේ උපරිමගය 240ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි ගමු 240 120 60 180 මෙතන TVC මෙතන TFC හරිනේ. එතකොට නිමව බිඳුවේදී මුළු විචල්්‍ය පිරවැයක් නැහැ. අපි මෙතනින් ලකුණු කරමු. බිඳුවයි අතර වෙන්නේ. බිඳුවයි කියලා ගමු. නිමව බිඳුවේදී බිඳුව. ඊළඟට එකේදී 30යි. එකේදී 30යි. ඊළඟ දෙකේදී 50යි. දෙකේදී 50යි. ඊළඟ තුනේදී 60යි. තුනේදී 60යි. ඊළඟ හතරේදී 80යි. හතරේදී 80යි. පහේදී 120යි. ඊළඟ පහේදී 120යි. ඊළඟ හයේදී 240යි. හයේදී 240 එකපාරටම වැඩි වෙලා තියෙනවා. මොකද බලන්න මේ වක්‍රයේ හැඩය මුලදී අඩු වෙලා පස්සේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. එන එක්තරා අවස්ථාවක් දක්වා මෙන්න මේ අවස්ථාව දක්වා මේ අවස්ථාව දක්වා ඒකක 3ක් දක්වා මෙන්න මේ අවස්ථාව දක්වා මේ මුළු විචල්්‍ය පිරවැය වක්‍රයේ හැඩය අඩුවන වේගයෙන් වැඩි වේ. අඩුවන වේගයෙන් වැඩි වේ. මෙතන වැඩිවන වේගයෙන් වැඩි වේ. වැඩිවන වේගයෙන් වැඩි වේ. මෙන්න මේක තමයි මුළු විචල්්‍ය පිරවැය වක්‍රයේ හැඩය. ඊළඟට අපි බලමු TC කොහොමද කියලා. TC ගේ හැඩය මේ පැත්තට අපි ගමු TC Q 6යි 3යි 1යි 2යි 4යි 5යි. TC ගේ උපරිමගය 300යි. අපි උඩනම ගමු 300 360 120 180 240 300. තරම් ඒක පටන් ගන්නේ 60. ඒ කියන්නේ මෙන්න මේක පටන් ගන්නේ කොතනින්ද? 60 කියන්නේ TFC. නිතරම TC ආරම්භ වෙන්නේ TFC ගේ බිඳුවේදී 60. ඊළඟට එකේදී 90යි. එකේදී 90යි. ඊළඟට දෙකේදී 110යි. දෙකේදී 110යි. තුනේදී 120යි. හතරේදී 140යි. හතරේදී 140යි. පහේදී 180යි. 180යි. මෙයාට ගමු. හයේදී 300යි කියලා එනවා. එතන බලන්න ඒ වක්‍රයේ හැඩය මෙන්න මේ ආකාරයට ගත්තා. TC ගේ හැඩය කොහොමද? TC ගේ හැඩය මුලදී අඩුවන වේගයෙන් වැඩි වෙනවා. අඩුවන වේගයෙන් වැඩි වේ. පසුව වැඩිවන වේගයෙන් වැඩි වේ. මුලදී අඩුවන වේගයෙන් වැඩි වෙනවා. පසුව වැඩිවන වේගයෙන් වැඩි වෙනවා. මේ බලන්න මුලදී අඩුවන වේගයෙන් තමයි මේ දෙන්නම වැඩි වෙන්නේ. දෙන්නම එක හා සමානව යනවා. පස්සේ 20 40 120 කියලා වැඩිවන වේගයෙන් වැඩි වෙනවා. ඉතින් අන්නේ මේ දෙන්න සමාන්තරව තමයි ගණනය කරන්නේ. දැන් අපි එහෙනම් මෙන්න මේ TC TVC සහ මේ TFC TVC සහ TC අතර තියෙන සම්බන්ධතාවය එක ප්‍රස්තාරයකින් බලමු කොහොමද අඳින්නේ කියලා. දැන් මම දත්ත නැතිව මුලින් මම මේක අඳින්න මෙන්න මේ ආකාරයට. මේ තමයි මෙතන C කියලා ගමු. පිරිවැය. මේ පැත්තට නිමෝ. මේ ඇන්දේ මම TFC. දත්ත නැතුව දැන් අපිට මේ සම්බන්ධතාවය ඇසුරෙන් අඳින්න පුළුවන්. මැදින් ගහන්න ඉරක් ගහලා මෙන්න මෙහෙම අඩුවන වේගය.
මේ පැත්තට එන්නේ අඩු වෙන වේගයෙන් වැඩි වෙනවා. ඊපස්සේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. මේ යන්නේ TC මොකද මෙතනින් පටන් ගන්නෙ TFC එකෙන් පටන් ගන්න TC. ඊළඟ මෙන්න මෙහෙම නැවත මෙහෙම මෙන්න මේ ආකාරයට සමාන්තර දුරකින් TVC යන්නේ. සමාන්තර දුරකින් TVC යන්නේ. එතකොට ඔබ දැනගන්න ඕනේ මෙන්න මෙතන තියෙන වෙනස අපි හිතමු TFC. එතකොට මෙන්න මේ ඕනෑම තිරස් දුරකින් පෙන්නුම් කරන මෙන්න මෙහෙම ඕනෑම සිරස් දුරකින් පෙන්නුම් කරන TFC. මෙතනක් තියෙන්නේ මේ තියෙන TFC. හරිනේ? එතකොට මුළු පිරවැය තුල මෙන්න මේ කොටස මෙතන ඉඳලා TFC ට ඉහළින් තියෙන මෙන්න මේ කොටස TVC ගන්නවා. මෙන්න මෙතන මේ එකක සංඛ්‍යාවට අදාළව TVC කියන්නේ මෙන්න මේ කොටස, TFC කියන්නේ මෙන්න මේ කොටස. පැහැදිලිනේ? මෙන්න මෙතන මේ ටික මෙන්න මේ ටික TFC, මෙන්න මේ ටික TFC වෙන මේ කොටස TFC. මෙතන ඉඳලා මෙන්න මේ ටික ගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි TVC. කලින් සඳහන් කර ආකාරයට නෙමෙයි මෙන්න මෙහෙම TVC ගන්න පුළුවන්. මේ දෙන්න අතර TC සහ TVC අතර තියෙන TFC. මෙතන TVC ට පහළින් මෙන්න මේ දක්වා තියෙන්නේ TVC කියන එක. ඒ වගේම මෙන්න මේ දුරින් පෙන්නන්නේ මේ තියෙන්නේ TFC. මෙතන තියෙන දුර අපි හිතමු 100යි කියලා. එහෙනම් මෙන්න මෙතන අගේ අනිවාර්යයෙන්ම 200 වෙන්න ඕනේ. මොකද මේ දෙන්න අතර වෙනස 100යි. ඊපස්සේ මෙතන අගේ අපි හිතමු 220යි කියලා. එහෙනම් මෙතන අගේ අනිවාර්යයෙන්ම 320 වෙන්න ඕනේ. මොකද TC සහ TVC අතර තියෙන්නේ TFC. ඔන්න ඕක තමයි තියෙන සම්බන්ධතාවය. ඒ වගේම මුලදී මෙන්න මේ ටික මුලදී මේ වක්‍ර දෙකම TC සහ TVC දෙන්නම අඩුවන වේගයෙන් වැඩි වෙනවා. අඩුවන වේගයෙන් වැඩි වේ. පසුව වැඩිවන වේගයෙන් වැඩි වෙනවා පසුව. ඉතින් ඔන්න ආකාරයට තමයි සම්බන්ධතාවය බලා ගන්න පුළුවන් වෙන්නේ කාගේද? TC ගේ, TFC ගේ සහ TVC ගේ. TC, TFC සහ TVC අතර තියෙන සම්බන්ධතාවය. දැන් එහෙනම් ඊළඟට අපි යන කතා කරන්න ඉතිරි වක්‍ර ටික කොහොමද TVC, ABC සාමාන්‍ය පිරවැය වක්‍ර ගැන. සාමාන්‍ය පිරවැය වක්‍ර ටික අපි මෙන්න මේ ආකාරයට අඳිමු. මෙතන අපි ගමු TABC, මුලින්ම ABC ගමු AFC Q. එතකොට ඒකක 6යි 3යි 1යි 2යි 4යි 5යි උපරිම අගය 60යි 30යි 10 20 40 50 බිඳුවේදී 60යි. මුලින්ම බිඳුවේදී TFC 60යි. බිඳුවේදී TFC 60යි. අපි බලන්නේ AFC. ඒතර AFC ඩගයක් නැහැ. එකේදී 60යි. එකේදී AFC 60යි. දෙකේදී AFC 30යි. තුනේදී 20යි. හතරේදී අපිට ගන්න පුළුවන් 15යි. පහේදී 12යි. හයේදී 10යි. මෙන්න මේ ආකාරයක හැඩයක් තමයි ගන්නෙ. ඒ හැඩය AFC අපි කියනවා ඍජුකෝණාශ්‍ර බහුවලයක්. ඍජුකෝණාශ්‍ර බහුවලයක හැඩයක් ගන්න. ඍජුකෝණාශ්‍ර බහුවලයක හැඩයක් ගන්න. ඍජුකෝණාශ්‍ර බහුවලයේ තියෙන විශේෂත්වය තමයි මේ තිරස් අක්ෂයේ තියෙන අගය සිරස් අක්ෂයේ තියෙන අගය ගුණ කරලා පස්සේ නිතරම එකම අගයක් එන්නේ. මේක නම් 60 එනවා. මොකද 60 තමයි ස්ථාවර පිරවැය කියලා කියන්නේ. වැඩි ළඟට අපි අඳිමු ABC වක්‍රය. මේ පැත්තට ගමු Q සුපුරුදු පරිදි. දැන් 6යි 3යි 1 2 4 5 මේ වක්‍ර අඳිනකොට විශේෂයෙන්ම මේ අක්ෂර ලකුණු කිරීම මූලයට බිඳුව දාන එක ඊතල ඒවා නිවැරදිව ලකුණු කළ යුතුයි. ඒතර ABC ගේ උපරිම අගය 40 නේද? අපි 40 ගමු. උඩටම 20 10 30. එහෙනම්
පළවෙනිම බිඳුවේදී අගයක් නැහැ. එකේදී ABC 30යි, දෙකේදී 25යි, දෙකේදී 25යි, තුනේදී 20යි, තුනේදී 20යි, හතරේදීත් නැවත 20යි, පහේදී 24යි, පහේදී 24යි, හයේදී 40යි, හයේදී 40යි. එහෙනම් මෙන්න මේ බලන්න ABC ගේ හැඩය මේ දෙන්න 20 20 තිබුණේ මෙතන 20 තිබුණේ මැදට ලක්ෂයක් අරගෙන අවම ලක්ෂය එතනින් ගන්න. ඒතර මේ තමයි ABC ගේ හැඩය. ABC ඊළඟට අපි අඳිමු ATC වක්‍රය. ATC ගේ හැඩය අපිට ගන්න පුළුවන් මෙතන 6යි 3යි 1යි 2යි 4යි 5යි. ඒ වගේ මේ පැත්තේ ATC ගේ උපරිමගේ ගත්තට පස්සේ අපිට එනවා 60ක්. එහෙනම් 90ක් එනවා. 90ක් ගමු උපරිමගේ 90යි 60යි 30යි 10යි 20යි 40යි 50යි 70යි 80යි. මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. එතකොට බලන්න බිඳුවේදී 90 බිඳුවේදී අගයක් නැහැ. එකේදී 90යි, දෙකේදී 55යි මේ හරියට ගමු. තුනේදී 40යි, හතරේදී 35යි, පහේදී 36යි, හයේදී 60යි. ඔන්න ඔය ආකාරයට ATC ගේ හැඩය එනවා. ATC ගේ හැඩය. අපි මෙයාලට කියනවා ඉංග්‍රීසි U අකුරට සමාන හැඩයක් ගන්නවා කියලා. ඉංග්‍රීසි U අකුරට සමාන හැඩයක් ගන්නවා. මම MC ගන්නම් මෙන්න මෙතනට MC මම මෙතනට අරගෙන අදින්නම්. MC ගේ හැඩය මෙතන Q මෙතන 6යි 3යි 1යි 2යි 4යි 5යි. MC ගේ උපරිමගේ 120ක් තියෙනවා. එහෙනම් අපි 120ක් කියලා ගමු. 120යි 60යි 30යි මෙතන 90ක් එයා ගාඩ ගමු. MC ලකුණු කරනකොට විශේෂයෙන් මතක තබා ගත යුතුයි MC අඳිනකොට බිඳුවත් එකත් අතර අඳින්න. බිඳුවත් එකත් අතර ඔබට මතකදී පළවෙනි වීඩියෝ අපි කතා කරා MP ලකුණු කරද්දිත් අපි එහෙම ලකුණු කරේ. MC ලකුණු කරනකොටත් ඒ ආකාරයට ලකුණු කරා. එතන බිඳුවත් එකත් අතර 30යි. ඊළඟට එකත් දෙකත් අතර 20යි. එකත් දෙකත් අතර 20යි. දෙකත් තුනත් අතර 10යි. ඊළඟට තුනත් හතරත් අතර නැවත 20යි. හතරත් පහත් අතර 40යි. පහත් හයත් අතර 120යි. මෙන්න මේ ආකාරයක හැඩයක් ගන්නවා MC ගේ හැඩය. ඔයා ප්‍රස්ථාර කොලයක් අරගෙන හරියට ඇඳලා මේවා මේ ආකාරයක හැඩයක් ඔයාලට දැක ගන්න පුළුවන්. ඒතර MC ABC සහ TC ගේ හැඩය ඉංග්‍රීසි U අකුරක හැඩයක්. AFC ගේ හැඩය ඍජුකෝණාශ්‍ර බහුවලයක හැඩයක්. ඉතින් මේ වක්‍රවල හැඩයට හේතුව කුමක්ද? මේ වක්‍රවල හැඩයට හේතුව තමයි කෙටි කාලෙදී හීනවන ආන්තික පළදා නීතියට යටත් වීම. මේ ආන්තික පළ වැඩි වෙනකොට මේවා අඩු වෙන වේගෙන් වැඩි වුණා. ආන්තික පළ හීන වෙනකොට වැඩි වෙන වේගෙන් වැඩි වෙනවා. දැන් ඊළඟට අපි බලන්න යන්නේ AFC, AVC, ATC සහ MC අතර තියෙන සම්බන්ධතාවය. AFC, AVC, ATC සහ MC අතර තියෙන සම්බන්ධතාවය. ඔය ප්‍රස්ථාර කොලයක් අරගෙන මේ වක්‍ර හතරම එකම ප්‍රස්ථාර කොලයක ඇඳනම් එකම ප්‍රස්ථාර රේඛ ඇඳනම් ඔයාලට දැක ගන්න පුළුවන් වෙන මෙන්න මේ ආකාරයක සම්බන්ධතාවයක්. මෙතන Q මේ පැත්තට අපි ගමු C කියලා. එතකොට මේ සියලුම පිරවැටි ඇතුළත් වෙනවා. මුලින්ම මම අදින්නම් මේ තමයි AFC. එයා ඍජුකෝණාශ්‍ර බහුවලය AFC. ඊළඟට මෙන්න මම උඩින් මැන්දා ATC. ඊළඟට මම ඇන්දා මෙන්න මේ ආකාරයට AVC. මේ ATC සහ AVC එන්නෙන්නම නිමව වැඩි වෙනසම ලං වෙනවා. නමුත් කවදාවත් මේ දෙන්න ඡේදනය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ දෙන්න අතර ඉන්නේ. මෙන්න මේ ATC සහ AVC අතර ඉන්නේ AFC. මම ඔබට පෙරත් සඳහන් කරා AFC කවදාවත් ශූන්‍යයක් වෙන්නේ නැහැ කෙටි කාලයේදී. AFC ශූන්‍යයක් වෙන්නේ නැහැ, බිඳුවක් වෙන්නේ නැහැ AFC. AFC බිඳුවක් වෙන්නේ නැති නිසා
කවදාවත් AVC සහ ATC එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ. ඒ වගේම මේ නිමෝම වැඩි කරනකොට දැන් මෙතන බලන්න මුළු නිෂ්පාදනයේ මුළු සාමාන්‍ය මුළු පිරවැය තුල විශාල ප්‍රමාණයක් AFC තියෙනවා. මෙතනදී AVC කුඩා ප්‍රමාණයක් තියෙනවා. නිමෝම වැඩි කරගෙන යනකොට AFC ගේ සාපේක්ෂ දායකත්වයේ මුළු පිරවැය සඳහා තියෙන කුඩා වෙනවා. එතකොට වැඩි නිමෝම මට්ටමකදී මෙන්න මේ හරියේදී AFC කුඩා ගයක් AVC විශාල ගයක්. එතකොට නිමෝම මේක සංඛ්‍යාව වැඩි කරන්න සාපේක්ෂව AFC එක නැත්නම් සාමාන්‍ය ස්ථාවර පිරවැයේ තියෙන සාපේක්ෂ දායකත්වය අඩු වෙනවා. මුළු සාමාන්‍ය මුළු පිරවැය තුල සාමාන්‍ය විචල්්‍ය පිරවැය ආධිපත්‍යයක් හිමි කරගන්න. පිරවැය ආධිපත්‍යයක් හිමි කරගන්න. ඉතින් ඒ වගේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ නිෂ්පාදන තීරණ ගැනීමේදී එක පැත්තකින් අදාළ කරගත යුතු පිරවැය වෙන්නේ මුළු සාමාන්‍ය විචල්්‍ය පිරවැය කියලා. සාමාන්‍ය විචල්්‍ය පිරවැය. මේක වැඩි නිමෝම සංඛ්‍යාවක් නිෂ්පාදනය කරගෙන යනකොට සාමාන්‍ය ස්ථාවර පිරවැය නොසැලකිය යුතු තරම් අගයක් වෙන නිසා. right. ඊළඟට විශේෂයෙන්ම වැදගත් වෙන ඊළඟ වක්‍රය තමයි සාමාන්‍ය මේ ආන්තික පිරවැය වක්‍රය. ආන්තික පිරවැය වක්‍රය අඳිනකොට ඔය අඳින්න ඕන ආන්තික පිරවැය අඳිනකොට අතර ලකුණු කරලා ලක්ෂ, ඒ කියන්නේ ප්‍රමාණ දෙකක් අතර තමයි අතර ලක්ෂ ලකුණු කරලා දෙන්න. එහෙම ඇන්දට පස්සේ මෙන්න මේ සම්බන්ධතාවය දෙක ගන්න පුළුවන්. AVC ගේ අවම ලක්ෂය සහ ATC සාමාන්‍ය මුළු පිරවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරවැය අවම ලක්ෂ දෙක ස්පර්ශ කරමින් මෙන්න මෙහෙම MC හරණගෙනවා සාමාන්‍ය මුළු පිරවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරවැය වක්‍රයේ අවම ලක්ෂයන් දෙක ස්පර්ශ කරමින්. ඒ වගේම තව විශේෂ වැදගත්කමක් තියෙනවා මෙන්න මෙතන මේ වක්‍රය AVC ගේ අවම ලක්ෂ ඉහළින් තියෙන මම ඉදිරියේදී කතා කරන මේ පූර්ණ තරංග ගැන කතා කරනකොට මෙන්න මේක තමයි පූර්ණ තරංගකාරී ආයතනයක සැපයුම් වක්‍රය. මේ සම්බන්ධ විෂය කරුණු මම කතා කරනවා ඉදිරි පාඩමකදී ඔබ මේක මතක තබා ගන්න. ඒතර මෙන්න මේ තමයි තියෙන සම්බන්ධතාවය කෙටිකාලීන සාමාන්‍ය ස්ථාවර පිරවැය, සාමාන්‍ය විචල්්‍ය පිරවැය, සාමාන්‍ය මුළු පිරවැය සහ ආන්තික පිරවැය අතර තියෙන සම්බන්ධතාවය. මේ දෙන්න අතර නිතරම තියෙන්නේ ATC සහ AVC අතර AFC. ඒ වගේ MC යන්නේ ATC ගේ සහ AVC ගේ අවලක්ෂණ දෙක ස්පර්ශ කරමින් AFC ඍජුකෝණාශ්‍ර බහුවලයක්. කවදාවත් ATC සහ AVC එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ තමයි කෙටි කාලීනව දැක ගන්න පුළුවන් වන සියලු පිරවැය වක්‍ර සහ ඒවා අතර තියෙන සම්බන්ධතාවය. හොඳයි එහෙනම් අපි දැන් ඊළඟට බලමු කෙටි කාලීන ඵලදා වක්‍ර සහ කෙටි කාලීන පිරවැය වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය. මුලින්ම කෙටි කාලීන මුළු පිරවැය වක්‍රය සහ මුළු පිරවැය වක්‍රය හා මුළු ඵලදා වක්‍රය ගමු. මුළු ඵලදා වක්‍රය අතර තියෙන සම්බන්ධතාවය. ඊළඟට කෙටි කාලීන සාමාන්‍ය හා ආන්තික ඵලදාව සහ සාමාන්‍ය හා ආන්තික පිරවැය අතර තියෙන සම්බන්ධය. මේක විභාගයේදී බොහොම ජනප්‍රිය විෂය කර්ම සම්බන්ධයෙන් අහලා. කෙටි කාලීන මුළු ඵලදා වක්‍රය ය අපිට මෙන්න මේ ආකාරයට අඳින්න පුළුවන්. මේ විදිහට කෙටි කාලීන මුළු පිරවැය වක්‍රය අඳින්න. මෙතන ගන්න ඕන නිවැරදිව මේ අක්ෂ නම් කරන්න. ඵලදාවේදී තියෙන යෙදෝ මෙතනදී තියෙන නිමෝ. ඒ වගේ මෙතන ඵලදාව නැත්තම් නිෂ්පාදිතය මෙතන තියෙන පිරවැය. වයිරි කියන දේ මෙන්නම කඩේක් ගහගන්න මේ අක්ෂ මේ වක්‍ර දෙකම පොදුවේ. ඔයා දන්නවා මුළු ඵලදාවේ හැඩය අපි කතා කරා මුලදී වැඩි වන වේගයෙන් වැඩි වුණා. මෙන්න වැඩි වන වේගයෙන් මුලදී වැඩි වෙනවා. මුළු ඵලදාව මුලදී වැඩි වන වේගයෙන් වැඩි වෙනවා. පසුව අඩු වන වේගයෙන් වැඩි වෙලා උපරිමයෙන් ළඟා වෙලා අඩු වෙනවා. මෙන්න මෙහෙම තමයි TP මුළු ඵලදාවේ හැඩය. මෙතනදී මුලදී වැඩි වන වේගයෙන් වැඩි වුණා. ඔබට මේ ගැන විශේෂ දැනුම වැඩිපුර ලබා ගන්න පුළුවන්.
පළවෙනි වීඩියෝ බැලුවට පස්සේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙයි. වැඩි වෙන වේගයෙන් වැඩි වෙයි. මෙතන අඩු වෙන වේගයෙන් වැඩි වෙයි. අඩු වෙන වේගයෙන් වැඩි වෙයි. ඊළඟට මෙතන අඩු වෙයි. එතන මුළු පළදාවේ හැටි. එතන මුළු පිරිවැය මූලයෙන් පටන් ගන්න එපා. පටන් ගන්න TFC එකෙන් පටන් අරගෙන මෙයා වැඩි වෙන වේගයෙන් වැඩි වෙන එක මුළු පළදාව වැඩි වෙන වේගයෙන් වැඩි වෙන එක පිරිවැය පැත්තෙන් හොඳයි. සමාන ඵලදායීතාවයක් තියෙන විචල්‍ය දෝෂ භාවිත කරන නිෂ්පාදනය කරනකොට කලින් අවස්ථාවට වඩා නිතරම අලුතෙන් එන එක්කෙනා නිෂ්පාදනයේ දායකත්වය වැඩි වෙනවා. එකම පිරිවැයක් යාළුව වෙනුවෙන් දරන. ඒතර මෙහෙම අවස්ථාවක් හොඳයි පිරිවැය පැත්තෙන් බලනකොට. ඒ නිසා පිරිවැය වැඩි වෙනවා තමයි. හැබැයි පිරිවැය වැඩි වෙන්නේ අඩු වන වේගයකින්. අඩු වන වේගයෙන් වැඩි වෙයි. පිරිවැය වැඩි වෙන මොන වේගයකින්ද? අඩු වන වේගයෙන් වැඩි වෙයි. අඩු වන වේගයෙන් තමයි පිරිවැය වැඩි වෙන්නේ. ඊළඟට අඩු වන වේගයෙන් ඵලදාව වැඩි වෙනකොට පිරිවැය වැඩි වෙන්නේ පිරිවැය ඉතා වේගයෙන් වැඩි වෙනවා. පිරිවැය වැඩි වෙනවා වැඩි වන වේගයෙන් වැඩි වෙනවා. වැඩි වන වේගයෙන් වැඩි වෙයි. මේක ආයතනයට හොඳ නැහැ. ඵලදාව වෙන්නම අඩු වෙනවා. ඒක පිරිවැයට හොඳ නැහැ. පිරිවැය වැඩි වන වේගයෙන් වැඩි වෙනවා. ඊළඟට පිරිවැය ඵලදාව අඩු වෙන පටන් ගන්නකොට මුළු පිරිවැය ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේක තමයි කෙටි කාලීන මුළු පිරිවැය වක්‍රය සහ මුළු ඵලදාව වක්‍රය අතර තියෙන සම්බන්ධය. හරි ලේසි මතක තියාගන්න. මෙහෙම වක්‍ර දෙක ඇඳලා නිවැරදිව අක්ෂර ලකුණු කරලා මේ කොටස් තුනකට බෙදන්න. මෙයා පටන් ගන්න TFC එකෙන් පටන්ගෙන වැඩි වෙන වේගයෙන් වැඩි වෙනකොට මුළු ඵලදාව මෙතන අඩු වෙන වේගයෙන් වැඩි වෙයි. අඩු වෙන වේගයෙන් වැඩි වෙනකොට වැඩි වෙන වේගයෙන් වැඩි වෙයි. අඩු වෙයි. එතකොට ඉතා වේගයෙන් වැඩි වෙයි. ඉතින් ඔන්න ආකාරයට තමයි අපිට මුළු ඵලදාව සහ මුළු පිරිවැය වක්‍රය අතර තියෙන සම්බන්ධය ඉදිරිපත් කරන්න පුළුවන්. මේකට හේතුවක් උනම් කියන්නේ මේකට හේතුව තමයි හීනවන ආන්තික ඵලදා නීතිය. ආන්තික ඵල වැඩි වෙනකොට මෙන්න මේ කොටස ආන්තික ඵල වැඩි වෙන කොටස ආන්තික ඵල අඩු වෙන කොටස ආන්තික ඵල ඍණ කොටස. මේ තමයි ආන්තික ඵල වැඩි වෙන කොටස ආන්තික ඵල අඩු වෙන කොටස ආන්තික ඵල ඍණ වෙන කොටස. මෙන්න හීනවන ආන්තික ඵලදා නීතිය මෙන්න මේ කොටසේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වක්‍රවල හැසිරීම මේක. ඊළඟට බලමු කෙටි කාලීන සාමාන්‍ය හා ආන්තික ඵලදාවයි සාමාන්‍ය ආන්තික පිරිවැය. මෙන්න මේක විශේෂයෙන්ම මතක තබා ගන්න කරුණු කීපයක් තියෙනවා මෙතනදී. මෙතන මේක යෙදවුම් කියලා ගන්න. මෙතන නිමවම නැත්තම් ඵලදාව කියලා ගමු අපි. ඵලදාව. ඊළඟට මෙතන මේ පැත්තේ නිමවම මේ පැත්තේ පිරිවැය කොහොම ගන්න. ඊපස්සේ මුලින්ම අඳින්න සාමාන්‍ය ඵලදාව වක්‍රය average production. සාමාන්‍ය ඵලදාව වක්‍රයේ උපරිමය අරගෙන මෙතනින් අඳින්න එයාට ප්‍රතිබිම්බයක් විදියට මෙතන උපරිම වෙනකොට සාමාන්‍ය ඵලදාව උපරිම වේ. සාමාන්‍ය පිරිවැය නෙවෙයි හොඳට මතක තබා ගත්තේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ABC සාමාන්‍ය පිරිවැය නෙවෙයි. මෙයා මොකද වෙන්නේ? අවම වෙනවා. ඇයි අපි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගන්න? මේ හැසිරීම නිරූපණය කරන්නේ දැන් කෙටි කාලයේදී පිරිවැය සිදුවන වෙනස නිරූපණය කරන්නේ විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය තුලින් තමයි නිරූපණය කරන්නේ ආන්තික හැසිරීම නිරූපණය කරන්නේ විචල්්‍ය පිරිවැය. ආන්තිකයක් හදන්නේ නැහැ ස්ථාවර පිරිවැය. මොකද ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. නිතරම ස්ථාවරව තියෙනවා. වෙනස් වෙන්නේ නැති එකම අගයක් තියෙනවා. නමුත් විචල්්‍ය පිරිවැය වෙනස් වීමත් එක්ක මේ විචල්්‍ය යෙදවුම් වල වෙනස් වීමත් එක්ක මේ සාමාන්‍ය ඵලදාව තීරණය වෙන්නේ විචල්්‍ය යෙදවුම මත. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඒ මත මේ සාමාන්‍ය ඵලදාව මත සාමාන්‍ය විචල්්‍ය පිරිවැය තීරණය වෙනවා. ඒ නිසා මෙතන ගන්නේ ABC නෙමෙයි ATC නෙමෙයි ABC. සාමාන්‍ය මුළු පිරිවැය ගන්නෙ නැහැ. මෙතනට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගන්න. උතර මතක තියාගන්න ළමයි මම දැකලා තියෙනවා. මෙතනට සාමාන්‍ය මුළු පිරිවැය දාලා අඳිනවා. එතකොට සමස්ත ප්‍රශ්නයටම තියෙන උත්තරේ වැරදි. ඊළඟට අපි අඳිමු ආන්තික ඵලදා වක්‍රය. ආන්තික ඵලදා වක්‍රය මෙන්න මේ ආකාරයක හැඩයක් ගන්න.
ආන්තික ඵලදාව වක්‍රය උපරිම වෙලා තමයි සාමාන්‍ය මුළු පෙරය වක්‍රය උපරිම ඡේදනය කරමින් පහළ බසින. එතන මේක MP කියලා ගන්න ආන්තික ඵලදාව. එයාගේ උපරිම ආන්තික ඵලදාව උපරිම වෙනකොට මේ පැත්තෙන් ආන්තික පිරිවැය අවම වෙනවා. ආන්තික පිරිවැය අවම ලක්ෂ්‍ය වෙන මෙතන. ඒ වගේම සාමාන්‍ය විචල පෙරය වක්‍රය ඡේදනය කරමින් තමයි ඉහළ නැගෙන්නේ. එතන මෙන්න මේක සම්බන්ධයි. තව එකක් මෙතන උපරිම වෙනකොට උපරිම වේ මෙතන අවම වේ. මෙන්න මේ ආශ්‍රිත බහුවර්ණ ප්‍රශ්න ගොඩක් ළමයි වරද්ද ගන්නවා. මෙන්න මේක විශේෂයෙන්ම මතක තබා ගන්න යුතුයි. දැන් මෙන්න මේ කොටසේදී විශේෂත්වයක් තමයි දැන් ඊළඟ සම්බන්ධය බැලුවොත් මෙතන AP සමානයි MP වෙනවා. AP සමාන MP වන විට මේ පැත්තේ පහළට ඇවිල්ලා බලන්න MC සමානයි ABC වෙනවා. MC සමානයි ABC වෙනවා. MC කියන ආන්තික පිරිවැය මෙතන සාමාන්‍ය විචල පිරිවැය. සාමාන්‍ය ඵලදාව ආන්තික ඵලදාව. ඊළඟට මෙන්න මේ කොටසේදී බලන්න සාමාන්‍ය ඵලදාව වැඩි වෙනකොට AP ට වඩා විශාලයි MP. එතකොටම AVC ට වඩා AVC විශාලයි MP අඩුයි. අනේ මේ දෙන්නගේම සම්බන්ධතාවය එකට ගන්න වෙන රූප සරණක ඇසෙන්නේ. ඒවා බහුවර්ණ ප්‍රශ්නවලදී අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න. ඒතර මෙතනදී AP විශාලයි MP ට වඩා. MP පහලින් තියෙන්නේ AP උඩින් තියෙන්නේ. එහෙනම් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? AVC කුඩායි MC විශාලයි. ඉතින් ඔන්න වගේ සම්බන්ධතාවයක්. සරල උදාහරණයකදී සාමාන්‍ය ඵලදාව වැඩි වන විට සාමාන්‍ය ආන්තික පිරිවැයට වඩා සාමාන්‍ය විචල පිරිවැය වැඩි. අනිත් වගේ ප්‍රකාශයක් දෙල සත්‍යද අසත්‍යද? නැත්නම් මේ වගේ මේකට අදාළව කෙටි කාලීන සාමාන්‍ය ආන්තික ඵලදාව හා සාමාන්‍ය ආන්තික පිරිවැය අතර ඇති සම්බන්ධතාවය අතරින් අසත්‍ය ප්‍රකාශය වන්නේ කියලා මේ වගේ සත්‍ය ප්‍රකාශ පහක් දීලා ඔබට සත්‍යක තෝරන්න දෙනවා. එතකොට මේ සම්බන්ධව නිවැරදි දැනුම දැනගෙන ඉන්න ඕන. මහා ලොකු දේවල් නෙවෙයි, ඊටම සරලයි. මේ රූප සරණ ඉඳලා මතක තබා ගැනීම තමයි කරන්න ඕනේ. ආන්තික ඵලදාව වැඩි වෙනකොට ආන්තික පිරිවැය මොකද වෙන්නේ? ආන්තික පිරිවැය අඩු වෙනවා. ආන්තික පිරිවැය සහ ආන්තික ඵලදාව අතර තියෙන සම්බන්ධතාවය. ආන්තික ඵලදාව උපරිම වෙනකොට ආන්තික පිරිවැය අවම වෙනවා. ඒ වගේම ආන්තික ඵලදාව අඩු වෙනකොට ආන්තික පිරිවැය වැඩි වෙනවා. මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් ගන්නත් පුළුවන්. ඊළඟට තව පුළුවන් සාමාන්‍ය ඵලදාව සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොඳට මතක තියාගන්න. නැවතත් මම කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය. සාමාන්‍ය ඵලදාව වැඩි වේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. ප්‍රතිබිම්බයක් මේ වක්‍රවල ප්‍රතිබිම්බයක් තියෙන්නේ. උපරිම වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වෙනවා. සාමාන්‍ය ඵලදාව අඩු වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. සාමාන්‍ය ඵලදාවේ ප්‍රතිබිම්බයක් තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ආන්තික ඵලදාවේ ප්‍රතිබිම්බයක් තමයි ආන්තික පිරිවැය. ඉතින් මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන් කෙටි කාලීන සාමාන්‍ය හා ආන්තික ඵලදාව වක්‍ර, කෙටි කාලීන සාමාන්‍ය හා ආන්තික පිරිවැය වක්‍රවල ප්‍රතිබිම්බයක් වේ පැහැදිලි කරන්න. මෙන්න මේ ආකාරයට මේක පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ ආකාරයට අපිට කෙටි කාලීන මුළු පෙරය වක්‍රය සහ මුළු ඵලදාව වක්‍රය අතර තියෙන සම්බන්ධතාවය, කෙටි කාලීන සාමාන්‍ය හා ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ආන්තික පෙරය වක්‍රය අතර තියෙන සම්බන්ධතාවය නිරූපණය කරන්න පුළුවන්. මෙතන හේතුව ඇහුවොත් මේ වක්‍රවල හැඩයට හේතුව මොකද්ද? හීනවන ආන්තික ඵලදා හීනවන ආන්තික ඵලදා නීතිය නැත්නම් විචල්්‍ය සාධකානුඵල නීතිය තමයි මේ හැඩයන් වලට හේතු. හොඳයි, එහෙනම් දැන් අපි කෙටි කාලයේ සම්බන්ධයෙන් කතා කරලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ දිගු කාලීන පිරිවැයේ හැසිරීම කොහොමද කියලා. දිගු කාලය කියලා කියන්නේ මම පෙරත් සඳහන් කරා සියලුම යෙදුම් වෙනස් කරමින් නිෂ්පාදනය නිරත වන කාලය තමයි දිගු කාලය. ඒතර දිගු කාලයේදී දැක ගන්න පුළුවන් වෙන්නේ අපිට විචල්්‍ය දූපමන. සියලු පිරිවැයත් විචල්්‍ය පිරිවැය වෙනවා. ඒ වගේම දිගු කාලයේදී ක්‍රියාත්මක වෙන්නේ පරිමාණුකූල නැත්නම් පරිමාණානුකූල ඵල නීතිය තමයි දිගු කාලයේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ කාලෙදී ධාරිතාව වෙනස් කරන්න පුළුවන්, ආයතනයේ ධාරිතාව වෙනස් කරන්න පුළුවන්.
නමුත් ඔබ මතක තබා ගත යුතුයි තවදුරටත් මේ ආයතනයේ තාක්ෂණයේ ස්ථාවරය කියන එක තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. තාක්ෂණයේ ස්ථාවරය මේක විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු. එහෙනම් දීර්ඝකාලීන නිෂ්පාදන පිරිවැයේදී අපි සංඛ්‍යාත්මක නිදසුන් සඳහා යන්නේ නැහැ. මේ දීර්ඝකාල නිෂ්පාදන පිරිවැය සඳහා බලපාන හේතු කතා කරමු. මෙන්න මේ ආකාරයට මෙතන නිමවුම ඊළඟ මෙතන පිරිවැය මේ අක්ෂර ගන්න පිරිවැය මේකෙත් අපිට දැක ගන්න පුළුවන් දීර්ඝකාලීන ක්‍රියාත්මක වෙන්නේ පරිමාණානුකූල ඵල නීතිය. ඒතර පරිමාණානුකූල ඵල නීතිය ක්‍රියාත්මක වෙනකොට වැඩෙන පරිමාණානුකූල ඵල හට ගන්න මුලදී. උදාහරණ වැඩෙන පරිමාණානුකූල ඵල හට ගන්නකොට වැඩෙන පරිමාණානුකූල ඵල හට ගන්න මුලදී ඊළඟට ස්ථාවර පරිමාණානුකූල ඵල හට ගන්නවා. ඊළඟට හීනවන නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල හට ගන්නවා. හීනවන නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල හට ගන්නවා. එතන මෙන්න මේ අවස්ථාවවලදී පිරිවැය හැසිරීම ගත්තට පස්සේ මෙන්න මේ ආකාරයෙන් පිරිවැය වක්‍රේ පහළ බසිනවා මුලදී වැඩෙන පරිමාණානුකූල ඵල වැඩෙන පරිමාණානුකූල ඵල හට ගන්නකොට දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පහළ බසිනවා. මේ දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පහළ බසින බලපාන හේතු තමයි නොපිරිමැසුම් හට ගැනීම. දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පහළ බැසීමට බලපාන හේතුව තමයි පිරිමැසුම් හට ගැනීම. ඒ වගේම දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය මෙන්න මේ හීනවන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනකොට ඉහළ යනවා. ඒ සඳහා බලපාන හේතුව නොපිරිමැසුම. මේ දැන් දෙමු මේව ගැන කතා කරලා පිරිමැසුම් ගැන කතා කරලා. ඒතර පිරිමැසුම් කියලා කියන්නේ ආයතනයේ සියලු යෙදුම් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය නැත්නම් ධාරිතාවය වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය නැත්නම් ඒකක පිරිවැය පහළ බැසීම. දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය සරලව කියන්න දීර්ඝකාලීන සාමාන්‍ය නැත්නම් ඒකක පිරිවැය පහළ බැසීම. මෙන්න මේකට තමයි අපි කියන්නේ පිරිමැසුම් කියලා. ඊළඟට මේ සඳහා බලපාන හේතු මොනවද? දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය නැත්නම් ඒකක පිරිවැය පහළ බැසීම මේකට බලපාන හේතු තමයි තාක්ෂණික පිරිමැසුම්. ඊළඟට අලෙවි පිරිමැසුම්. ඊළඟට කළමනාකරණ පිරිමැසුම්. ඊළඟට මූල්‍ය පිරිමැසුම්. ඊළඟට අවදානම් දැරීමේ පිරිමැසුම්. මෙන්න මේවා තමයි පිරිමැසුම් හට ගන්න බලපාන හේතු. ඒතර තාක්ෂණික පිරිමැසුම් කියලා කියන්නේ දැන් අපේ ආයතනයේ මහා පරිමාණ කරලා ව්‍යාපාරයේ පටන් ගන්න නිෂ්පාදනයේ නිරත වෙනකොට අපි ගන්නවා යන්ත්‍රෝපකරණ, තාක්ෂණික උපකරණ ගන්න. මේ තාක්ෂණික උපකරණ වල තියෙන ලක්ෂණයක් තමයි ඒවා බෙදන්න බෑ. උදාහරණයක් බිස්කට් ලක්ෂයක් නිෂ්පාදනය කරන මැෂින් එකක් ගත්ත බිස්කට් කර්මාන්ත ශාලාවට මේ වෙලාවේ බිස්කට් 10000ක් 20000ක් තමයි නිෂ්පාදනය කරන්න ඕන. නමුත් මේ බිස්කට් ලක්ෂයේ මැෂින් එක ක්‍රියාත්මක කිරීම සඳහා එකම පිරිවැයක් කියන්නේ බිස්කට් ලක්ෂයක් හැදුවත් බිස්කට් 10000ක් හැදුවත් මේ යන්ත්‍රේ ක්‍රියා කරන යන විදුලිය එකම වියදම. උදාහරණයක් විදිහට ඒක විතරක් ගමු විදුලිය යන්නේ එකම වියදම. ඒතර අපිට ආයතනයේ මහා පරිමාණ කළාට පස්සේ අපි හිතමු බිස්කට් ලක්ෂයක් හදන මැෂින් එකේ එක වටයක් ක්‍රියාත්මක කිරීමට විදුලිය වියදම යනවා රුපියල් ලක්ෂයක් කියලා උපකල්පනය කරන අවබෝධයේ පහසු සඳහා. ඒතර බිස්කට් 10000ක් හැදුවොතින් එක වටයක් ක්‍රියාත්මක කරන්න රුපියල් ලක්ෂයක් ගියා. එතන බිස්කට් 10000යි හැදුවේ බිස්කට් එකකට දාලා විදුලිය ගියා රුපියල් 10ක්. එකකට දාලා රුපියල් 10ක පිරිවැය ගියා විදුලිය සඳහා. හැබැයි මේ යන්ත්‍රයෙන්ම බිස්කට් ලක්ෂයක් හැදුවත් ඒ ලක්ෂයම තමයි වියදම් වෙන්නේ. නමුත් එක බිස්කට් එකක විදුලිය සඳහා ගිය පිරිවැය රුපියලක් බවට අඩු වෙනවා. සරල උදාහරණයක් ඇසුරින් මම ඔබට පැහැදිලි කරේ. එතකොට මෙන්න මේකයි තාක්ෂණික පිරිමැසුම් කියන්නේ. එතකොට මොකද වෙන්නේ? දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය පහළ බැසීමට පටන් ගන්න තාක්ෂණික පිරිමැසුම්. ඊළඟට අලෙවි පිරිමැසුම් කියන්නේ මොකද්ද? ආයතනයේ මහා පරිමාණ වෙනකොට එක ඒකකයක් සඳහා දරන අලෙවි කරන වියදම අඩුයි.
අපි හිතමු එක නගරයක තියෙනවා ෆුඩ් සිටි එක. එක නගරයක තියෙනවා ෆුඩ් සිටි එක. එතකොට මේ නගරයේ තියෙන ෆුඩ් සිටි එක ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා විනාඩියක කාලයක් කරගෙන අපි මේ උපකල්පන විදියට ගමු. රුපියල් විනාඩි තප්පර 15 කාලයක් අරගෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා රුපියල් ලක්ෂ 10ක් යනවා කියලා ඉතින්. මේ නගරේ විතරයි තියෙන්නේ. එක නගරයක විතරයි තියෙන්නේ. ඊළඟට හැම නගරෙම ලංකාව පුරා හැමතැනම තියෙන කාගේල්ස් ෆුඩ් සිටි ගමු. එන්නේ තියෙන ඒවා. එයාලා ඒ වෙලාවම මේ ගුවන් කාලේම ඇඩ් එකක් දානවා. ඒත් තප්පර 5කට යන්නේ රුපියල් ලක්ෂය. දෙන්නම එකම අලෙවිකරන පිරිවැයක් දැරුවේ. නමුත් මේකේ ප්‍රතිලාභය අලෙවිකරන පිරිවැයක් දැරුවට මේකේ ප්‍රතිලාභය අර මහා පරිමාණ ආයතන විශාල වශයෙන් භුක්ති විඳින. මොකද ලංකාවේ හතර වටේම කාගේල්ස් ෆුඩ් සිටි තියෙනවා. ඒතර අර නගරේ විතරක් තියෙන ෆුඩ් සිටිට වඩා මේ එකම ගුවන් කාලෙදී දරන ඇඩ් එකේ වැඩි ප්‍රතිලාභයක් භුක්ති විඳිනවා ලංකාව හතර වටේම තියෙන. මොකද ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එක ලංකාවේ හැමෝටම පේන නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ ආයතනයේ මහා පරිමාණ වෙනකොට එක එකක් සඳහා දරන්න වෙන අලෙවිකරන පිරිවැය විශාල වශයෙන් පහළ බැසීමක් දැය ගන්න පුළුවන්. ඊළඟට කළමනාකරන පිරිමැසුම් හට ගන්නවා. විශේෂඥයන් බඳවා ගන්න පුළුවන්. ශ්‍රම විභජනය හා විශේෂීකරණය කරන්න පුළුවන්. අලෙවිකරණය මූල්‍ය පාලනය ගිණුම් කටයුතු කිරීම මෙන්න මේ වගේ දේවල් සඳහා අපිට ඒ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා ගැනීමට පුළුවන්. මානව සම්පත් කළමනාකරණය වෙන්න පුළුවන්. මූල්‍ය වෙන්න පුළුවන්. ශ්‍රම විභජනය හා විශේෂීකරණය වෙන්න පුළුවන්. මේ නිෂ්පාදනය කිරීම වෙන්න පුළුවන්. ඊළඟට ගිණුම් කටයුතු කිරීම වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් සඳහා පරිශන සංවර්ධන වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් සඳහා විශේෂ කුසලතා හා හැකියාව ඇති පිරිස බඳවා ගන්න පුළුවන්. ඔවුන්ගේ ඵලදායීතාවය වැඩි නිසා මේ කළමනාකරණය වෙනුවෙන් දරන කළමනාකරණය නිසා ආයතනයේ පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මූල්‍ය පිරිමැසුම් කියලා කියන්නේ මූල්‍ය පිරිමැසුම් කියන්නේ අපි කුඩා ණයක් ගන්නවට වඩා විශාල වශයෙන් ණය ගන්නකොට සහනදායී කොන්දේසි අර්ථයේ ණය ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ආයතනයේ මහා පරිමාණ වලට පස්සේ ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා. වෙළඳපළට ගිහිල්ලා කොටස් වෙළඳපළට ගිහිල්ලා කොටස් සූමාරුවට ගිහිල්ලා ඕනනම් අපිට පුළුවන් මේ ආයතනය සඳහා කොටස් නිකුතුවක් වගේ දේවල් කරන්න. මේවා තුලින් මුදල් රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ආයතනයේ මහා පරිමාණ වීමත් සමග ඒ සඳහා යොමු වෙන්න හේතුවක් වෙන්න පුළුවන් මහා පරිමාණ වීම. ඒ නිසා මූල්‍ය පිරිමැසුම් ළඟා කර ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට අවදානම් දැරීම විවිධාංගීකරණය කරන්න පුළුවන්. විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුළුවන්. භාණ්ඩ මේ අලෙවිකරන විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. මේ අවදානම් දැරීම තුළ ලැබෙන ප්‍රතිලාභය විඳ ගැනීමේ හැකියාව තියෙනවා ආයතනයේ මහා පරිමාණ වලට පස්සේ. එතන මෙන්න මේවා තමයි වැඩෙන පරිමාණ කුල පළ හට ගැනීමට බලපාන හේතු. මේවා විශේෂයෙන්ම මේ මෑතකදී පැවැත්වුණු ගුරු පුහුණු සැසියකදී කතා කරපු දෙයක් තමයි මේවා අභ්‍යන්තර සහ බාහිර ඒවා විදියට වර්ගීකරණය කරන්න පුළුවන්. අභ්‍යන්තර හා බාහිර විදියට වර්ගීකරණය කරන්න පුළුවන්. මේ පිරිමැසුම් හට ගන්න හේතු අභ්‍යන්තර හා බාහිර විදියට වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් ඒවා ඔබට යුට් එකේ සඳහන් කරා. ඊට අමතරව කෙටියෙන් සඳහන් කරද්දී මේ ශ්‍රම විභජනය හා විශේෂීකරණය කරන්න පුළුවන් වගේ දෙයක් අභ්‍යන්තර හේතුවක්. ඊළඟට මේ බාහිර හේතුවක් තමයි අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. මේ කර්මාන්තය දැන් දියුණු වෙලා මහා පරිමාණ කර්මාන්ත තියෙනවා. ඒතර අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව තියෙනවා. පූර්ණ ශ්‍රමිකයන් ලබා ගැනීමේ පහසුව තියෙනවා. මේ අභ්‍යන්තර තව හේතුවක් සඳහන් කළොත් උපරිව්‍යුහ වේදම් නැත්නම් ස්ථාවර පිරිවැය උපරිම වශයෙන් උපයෝජනය කරන්න පුළුවන්. යන්ත්‍රයක් ගත්තට පස්සේ ඒකේ උපරිම ධාරිතාවය උපයෝජනය කරන්න පුළුවන්. ඒතර උපරිව්‍යුහ වේදම් ස්ථාවර පිරිවැය උපරිම වශයෙන් උපයෝජනය කරන්න පුළුවන් වගේ මේ වගේ අභ්‍යන්තර හේතු තියෙනවා සහ බාහිර හේතු තියෙනවා. මම ටියුට් එකේ එක විශේෂයෙන් සඳහන් කරා ගුරු මාර්ගෝපදේශන සංග්‍රහයේ තියෙන තොරතුරු වලට අමතරව. ඊළඟට මේ ස්ථාවර පරිමාණ කුල පළ හට ගන්නකොට මෙන්න මේ ආකාරයට තමයි දිගු කාලින සාමාන්‍ය පිරිවැයක් කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට හීනවන නැත්නම් අඩුවන පරිමාණ කුල පළ හට ගන්නකොට දිගු කාලින සාමාන්‍ය පිරිවැය වක්‍රය long run average cost දිගු කාලින සාමාන්‍ය පිරිවැය වක්‍රය ඉහළ බසිනවා. ඒකට හේතුව තමයි නොපිරිමැසුම්. හොඳට මතක තියාගන්න මේකට හේතුව හීනවන නැත්නම් අඩුවන පරිමාණ කුල පළ නෙමෙයි. විශේෂයෙන්ම මෙතන මෙන්න මේ වගේ දෙයක් සඳහන් කරන්න ඕන. වැඩෙන පරිමාණුකූල පළවලදී හීනවන පරිමාණුකූල පළවලදී නැත්නම් ස්ථාවර පරිමාණුකූල පළවලදී කතා කරන්නේ අපි මූර්ත දේවල් ගැන. මූර්ත ප්‍රතිලාභ ගැන. මෙතනදී මූර්ත සහ මූල්‍ය දෙකම තියෙනවා. නිසා කවුරුහරි කියනවා නම් දිගු කාලින සාමාන්‍ය පිරිවැයක්ගේ පහළ බසින්න හේතුව වැඩෙන පරිමාණුකූල පළ කියලා ඒක 100%ක් නිවැරදි තොරතුරක් නෙමෙයි.
ඒ වගේම දිගුකාලීන සාමාන්‍ය පිරවක්‍ර ඉහළ නැගීමට හේතුව හීනවන නැත්නම් අඩුවන පරිමාණුකූල ඵල කියලා. ඒක 100% නිවැරදි කරුණක් නෙවෙයි. හීනවන මේ පරිමාණුකූල ඵල තුල තියෙන්නේ මූර්ත දේවල් විතරයි. මෙතන පිරිමැසුම් නොපිරිමැසුම් විය යුතුයි මේ සඳහා පිළිතුර. වැඩෙන පරිමාණුකූල ඵල මේ දිගුකාලීන සාමාන්‍ය පිරවක්‍ර පහළ බැසීමට හේතු කවරේද? පිරිමැසුම්ය. දිගුකාලීන සාමාන්‍ය පිරවක්‍ර ඉහළ නැගීමට හේතු කවරේද? නොපිරිමැසුම්ය. එතකොට මේ නොපිරිමැසුම් කියන්නේ මේක අනිත් පැත්ත. දිගුකාලීන සාමාන්‍ය නැත්නම් ඒකක පිරවැය ඉහළ නැගීම ආයතනයේ ධාරිතාවය වෙනස් කරමින් නිෂ්පාදනය නිරත වන විට නැත්නම් සියලු යෙදවුම් වෙනස් කරමින් නිෂ්පාදනය නිරත වන විට දිගුකාලීන සාමාන්‍ය නැත්නම් භාණ්ඩයේ ඒකක පිරවැය ඉහළ යාමට අපි කියනවා නොපිරිමැසුම් කියලා. එතකොට මේ නොපිරිමැසුම් හට ගන්න බලපාන හේතු මේවම තමයි අපිට ගන්න පුළුවන් තාක්ෂණික නොපිරිමැසුම්. තාක්ෂණික නොපිරිමැසුම් ඉතින් ආයතනයේ මහා පරිමාණ වුණාට ඒ තාක්ෂණික උපකරණ වල උපරිම ධාරිතාව උපයෝජනය කරන්න පුළුවන් තරම් තත්ත්වයක් නැත්නම් ඒව නොපිරිමැසුම් වලට බලපාන. අර බිස්කට් ලක්ෂයක් නිෂ්පාදනය කරන මැෂින් එකේ 80000ක් 90000ක් නිෂ්පාදනය කරන. අන්න නොපිරිමැසුම් හට ගන්න බලපාන. ඊළඟට තාක්ෂණික වෙනස් වේ. අප්ඩේට් වෙනවා. දැන් ටෙක්නොලොජි කියන එක ඉක්මනින් වෙනස් වෙනවා. ඒතකොට ඒව නැවත මේ ස්ථාපනය කරන්න විශාල පිරවැයක් දරන වෙන්න පුළුවන්. තරංගයට මුහුණ දී ගන්න බැරි වෙන්න පුළුවන්. තාක්ෂණික නොපිරිමැසුම්. ඊළඟට අලෙවි නොපිරිමැසුම් හට ගන්න පුළුවන්. විශාල අලෙවිකරණ පිරවැයක් දරන්න වෙනවා. ඔක්කොටම එකපාර මුළු සමස්ත වෙළඳපොලේ ඉන්න සියලුම දෙනාට එකපාර පණිවිඩයක් දෙන්න විශාල අලෙවිකරණ පිරවැයක් දරන්න සිදු වෙනවා. ඒ නිසා මේ අලෙවිකරණ නොපිරිමැසුම් හට ගැනීමේ හැකියාව තියෙන එකේ සාර්ථක අසාර්ථක භාවය මත. ඊළඟට කළමනාකරණ නොපිරිමැසුම් තීරණ ගැනීමේ කල්පමාව මේ ගැටුම් වැඩිවීම වගේ දේවල් කළමනාකරණ නොපිරිමැසුම් මේ සුහද නොවීම දැන් ආයතනයේ ගොඩක් සේවකයෝ ඉන්න ඒ කිනිකා අතර තරඟකාරීත්වය වගේ දේවල් නිසා ඒවයි ඵලදායීතාවයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒ වගේ දේවල් කළමනාකරණ නොපිරිමැසුම්. ඊළඟ මූල්‍ය නොපිරිමැසුම් විශාල වශයෙන් ණය ලබා ගැනීමට අවස්ථා සමහරට නැති වෙන්න පුළුවන්. මේ ඒ ලබාගත්තු ණය මුදල් සමහර විට විශාල පොලි අනුපාතික මේ විශාල වාරික ණය සේවා කරන ගෙවීම විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්. එතකොට කෑෂ් ෆ්ලෝ එක ආයතනයේ හරියට නැත්නම් මේ සඳහා මේවා විශාල අවදානම් සහිත දේවල් වෙන්න පුළුවන්. ලොකු රිස්ක් එකක් ලොකු අවදානමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට අවදානම් දැරීම නිතරම විවිධාංගීකරණය කරාට ඒව නිතරම සාර්ථක නොවෙන්න පුළුවන්. ඔබ දන්නවා සමහර බිස්කට් ආයතන ලංකාවේ දෙවැන්ත තරගයක් තියෙනවා. හැම මාසෙකම වගේ අලුත් නිෂ්පාදන වෙළඳපොළ ඉදිරිපත් කරනවා. නමුත් මේ හැම දෙයක්ම ඒ අයුරින්ම සාර්ථක වෙන්නේ නැහැ. විශාල අලෙවිකරණ වියදමක්, විශාල මූල්‍ය වියදමක්, විශාල තාක්ෂණික වෙනස්කමක් ආයතනය තුළ කරන අවදානම් දරන මේ විවිධාංගීකරණය කරන්නේ ඒක වාසි වගේ අවාසිදායක විදිහට ඒක ආයතනයට බලපාන්න පුළුවන්. මේකෙත් අභ්‍යන්තර සහ බාහිර හේතු හඳුනා ගන්න පුළුවන්. මේ නොපිරිමැසුම් හට ගන්න අභ්‍යන්තර සහ බාහිර හේතු. උනම් බාහිර හේතුවක් වෙන්න පුළුවන් අමුද්‍රව්‍ය හිඟකම දැන් ආයතන මහා පරිමාණ වෙලා ඒ නිසා වෙනද කුඩා කාලයේ තිබුණු අමුද්‍රව්‍ය ලබාගත්තු සැපයීම් කරුවන්ට මේ අමුද්‍රව්‍ය සැපයීම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම අමුද්‍රව්‍ය වෙළඳපොළ මිලිහෙල යාම නිසා අමුද්‍රව්‍ය වල මිලිහෙල යාම වගේ දේවල් මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ ඒ වගේම අභ්‍යන්තර හේතු විදිහට බලපාන්න පුළුවන් මේ ආතතිය වගේ දේවල්, මේ කලමනාකරණ ගැටලු, සම්බන්ධීකරණ ගැටලු, මෙන්න මේවා අභ්‍යන්තර හේතු විදිහට බලපාන්න පුළුවන් නොපිරිමැසුම් හට ගන්න. ඉතින් මෙන්න මේ ගැන මම ටියුට් එකේ සඳහන් කරලා තියෙන එක විශේෂයෙන් බලා ගන්න. අභ්‍යන්තර සහ බාහිර හේතු මොනවද කියන්නේ කියලා විශේෂයෙන් ඔබ මේකේ මූලික හරය තමයි නොපිරිමැසුම් හට ගන්න බලපාන හේතු. මේ දිග්කාලීන සාමාන්‍ය පිරවක්‍ර ඉහළ යාමට බලපාන හේතුව තමයි නොපිරිමැසුම්. මේ නොපිරිමැසුම් හට ගන්න බලපාන හේතු ටික තමයි තාක්ෂණික නොපිරිමැසුම්, අලෙවි නොපිරිමැසුම්, කළමනාකරණ නොපිරිමැසුම්, මූල්‍ය නොපිරිමැසුම් සහ අවදානම් දැරීමේ නොපිරිමැසුම් කියන එක. ඒ වගේම අපිට තව හඳුනා ගන්න පුළුවන් මෙන්න මෙහෙම සංකල්ප දෙකක්. මෙන්න මෙතන තමයි මේ තියෙන්නේ. මෙන්න මේ නිමව මට්ටමේ කියන්නේ Q1 කියලා කියමු. සාමාන්‍ය දිගුකාලීන සාමාන්‍ය පිරිවැය අවම වන පළමු නිමව මට්ටම අපි කියන අවම ප්‍රශස්ත ධාරිතාව කියලා. අවම ප්‍රශස්ත ධාරිතාව කියන්නේ අවම ප්‍රශස්ත ධාරිතාව කියලා අදහස් කරන්නේ මීට වඩා තවදුරටත්
යෙදුම් වැඩි කරාට නියමව වැඩි කරාට පිරිවැය අඩු කරගන්න බෑ. මේ තමයි පිරිවැය අවම වන පළමු නියමව මට්ටම. නැත්නම් ඉතින් මෙතන ඒක අවම නම් අපිට ඕන තර්ක කරන්න පුළුවන්. මේ තමයි උපරිම ප්‍රශස්ත ධාරිතාව කියන්නේ. උපරිම ප්‍රශස්ත ධාරිතාව. උපරිම ප්‍රශස්ත ධාරිතාව කියලා කියන්න පුළුවන්. ඒ හේතුව තමයි මේක ප්‍රශස්තයි. මේ අවම සාමාන්‍ය පිරිවැයක් තමයි මෙතනදී තියෙන්නේ. ඒකේදී අවම ප්‍රශස්ත ධාරිතාව මේක නම් එන මේක වෙන්නේ නැති උපරිම ප්‍රශස්ත ධාරිතාව කියලා අපිට ඕන කියන්න පුළුවන්. මොකද මීට වඩා නිමම වැඩි කරද්දී මොකද වෙන්නේ? සාමාන්‍ය පිරිවැය ඉහළ යන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ ගැන තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විමසලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ආයතනයේ අවම ප්‍රශස්ත ධාරිතාව මොකක්ද කියලා ඊට පස්සේ අපිට කියන්න පුළුවන්. මෙන්න මේ පිරිමැසුම් හටගෙන දිගවන සාමාන්‍ය පිරිවැය අවම වන පළමු නිමම මට්ටම අවම ප්‍රශස්ත ධාරිතාව වේ කියලා. ඒතර ඔන්න ඔය ටික තමයි අපිට කෙටි කාලීන පිරිවැය සහ දිගු කාලීන පිරිවැය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන සම්පූර්ණ විෂය කරුණු ටික. මේ කොටස තමයි ළමයින්ට ගොඩක් අපහසු වෙලා තියෙන. ඒ නිසා හොඳට නැවත වරක් වීඩියෝ මුල සිට අගට කිහිප වාරයක් නරඹන්න. ඒ අතරේ ඔබගේ ටියුට් එකේ නිබන්ධනයේ සටහන් කරගන්න අවශ්‍ය වැදගත් කරුණු. ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. ඊට පස්සේ ඔබටම ගැළපෙන කෙටි සටහනක් හදාගෙන මේ සඳහා හොඳින් සූදානම් වෙලා විභාගය සඳහා හොඳින් මුහුණ දෙන්න. ඉතින් මේ සියලු දේවල් සාර්ථකව කරගන්න හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ වලින් හමු වෙනවා. එතෙක් ඔබට ජය වේවා.